මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ කොහොමද ASP.NET Core SQL Server ඊට පස්සේ development environment එක කොහොමද setup කරගන්නේ කියලා Ubuntu වල. හරි. මගේ Ubuntu version එක මම පෙන්නන්නම්. දැන් මම පාවිච්චි කරන Ubuntu version එක type කරමු lsp_release a. ඉතින් මගේ Ubuntu version එක මම පාවිච්චි කරන්නේ 8.18.04 මේ LTS version එක. මම මේකේ තමයි install කරන්න යන්නේ .NET Core එක මුලින්ම ඊට පස්සේ අනිත් අපි බලමු මොනවද මම කරන්න ඕනේ කියලා. හරි. මුලින්ම මම යනවා Microsoft website එකට browser එක open කරගන්න. open කරලා ගිහලා කියනවා .net එහෙම නැත්නම් තියෙන URL එක .net කියලා enter කළා. enter කළාම මෙතන .net එක ගන්න පුළුවන්. හරි. දැන් මේකේ බලන්න මෙතන download කියලා click කරාම ඊට පස්සේ තියෙනවා Linux කියලා auto select කරලා. මොකද මම Ubuntu එකේ දැන් .net Core version එක 3.1. ඊට පස්සේ මම කියනවා install .net Core එකට යනවා. එකට ගියාම මෙන්න මේ steps ටික follow කරන්න. එච්චර අමාරු නෑ. මෙතන ඉඳන් මේකේ තියෙන්නේ 19.1ට install කරන්න හැටි. දැන් මම install කරන්න යන්නේ මගේ 18.4 එකට. හරි 64 bit එකට install කරන්න යන්නේ. ඊට පස්සේ මෙතන instructions ටික දීලා දිනවා. මේක copy කරලා paste කරන්න තියෙන්නේ. අපි බලමු මුලින්ම මේක copy කරලා ඊට පස්සේ මගේ shell එකට ගියා. ඊට පස්සේ paste කරා. paste කරලා ඉවරලා දැන් steps ටිකක් දීලා තියෙනවා. අපි මේ step එක අයින් කරමු දැනට. මේ step එක ඕනේ නැහැ. පළවෙනි step එකේ execute කරලා ඒක execute කරලා ඊට දෙවෙනි step එකේ තියෙන්නේ මේක copy කළා. ඊට පස්සේ මගේ shell එකට ගියා. ආයෙ මේක paste කරා. ඊට පස්සේ enter. දැන් මගේ password එක මෙතන type කරනවා. දැන් ඒක හරි. ඊළඟට බලන්න. දැන් මේ තියෙන SDK එක install කරන්න හැටි. .NET Core මම මේ browser එක ටිකක් මෙහෙට ගේන්නම්. ඒක size එක කරලා මගේ shell එක මෙතනට ගේමු. හරි. දැන් මේ තියෙන්නේ .NET Core install කරන්න. මුලින්ම මේ repository එක මේ universe කියන repository එක add කරගන්න ඕනේ. මේක copy කරා. ඊට පස්සේ මෙතනට ගිහලා paste කරා. ඔන්න මේක add කරනවා. හරි. දැන් මේකේ තියෙනවා already enable for all resources. ඊට පස්සේ තියෙන්නේ sudo apt update. දැන් මේක අප්ඩේට් වෙනවා. හරි මේක අප්ඩේට් වුණා. ඊළඟට තියෙන්නේ http transport එක ඉන්ස්ටෝල් කරගන්න. ඒකත් අර විදියමයි sudo apt install apt transport https එක ඉන්ස්ටෝල් කරනවා. එයා හරි. ඊළඟට අපසරයක් අපි අප්ඩේට් එකක් run කරනවා. apt update අන්තිමට අපේ sudo apt install .net version එකත් එක්ක SDK 3.1 installation එක yes හරි අපි මේකට clear එකක් ගහමු. දැන් පළවෙනි වතාවේ .net run කරනකොට බලන්න version කියලා මම enter කරාම version 3.1 නම් මගේ .net එක install කරලා තියෙන .net. ඊට පස්සේ මෙතන ඕනනම් .net new කියලා help කියලා type කරලා බලුවාම දැන් ඔන්න first time මේක .net එක ready වුණා. දැන් අපි අපසරයක් එක clear කරලා first time run කරාම එහෙම වෙනවා. ඒ කියන්නේ ඒක setup කරගන්න ඔක්කොම ටික අපව .net new help more කියලා ගහමු. help එක තියෙනවා. දැන් මෙතන අපිට ඕන නම් arrow key එකකින් හරි enter key එක press කරලා මේක මෙහෙම බලන්න පුළුවන් අපේ help එකේ තියෙන්නේ new අලුතෙන් කොහොමද command එක ගන්න කියලා. හරි. control C press කළා මේකෙන් අයින් වෙන්න පුළුවන්. මෙන්න මේමයි .net install කරන්න. දැන් අපි install කරලා තියෙනවා .net Core එක .net Core SDK එක අපි දුන්න .net දැන් අපි මම කලින් check කරා version කියලා දැන් install කරලා තින්නේ. දැන් අපිට install කරගන්න මේක development environment එකක්. development environment එක තමයි Linux වල ඒ කියන්නේ Ubuntu වල development environment එකක් තියෙනවා .net develop කරන්න. අපි ඒකට කියනවා Visual Studio Code කියලා. මම browser එකේ ගිහලා code.visualstudio.com මෙන්න මේ වගේ code.visualstudio.com කියලා enter කළා. අපේ Visual Studio website එක එනවා. දැන් මෙතන තියෙන බලන්න install කරන්න ඕන විදිහ. දැන් මෙතන තියෙන මගේ Debian Ubuntu ඒ වගේ
රිලීස් එකක් තියෙනවා මේක ඩවුන්ලෝඩ් කරපුවා නැත්නම් Red Hat Fedora ඒ වගේ තියෙනවා මේ රිලීස් එක මම මෙතන Debian එක ක්ලික් කරනවා ක්ලික් කරලා දැන් මේක ඩවුන්ලෝඩ් වෙනවා දැන් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මම කියනවා මේක ඉන්ස්ටෝල් කරන්න කියලා සාමාන්‍යයෙන් by default මේක Ubuntu software manager එකෙන් තමයි run වෙන්නේ තියෙන්නේ code මේක මම කියලා ඉන්ස්ටෝල් කරන්න password එක authenticate කළා දැන් ඉන්ස්ටෝල් වෙනවා හරි මේක දැන් ක්ලෝස් කරමු ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි මේක ටෙස්ට් කරගමු දැන් මම මේක යන්නම් මම ෆෝල්ඩර් එක ඇතුළට මේ එළියේ මොකක් හරි ෆෝල්ඩර් එක හදාගමු මම හදන්නම් kdir playground cd playground kdir.net මේක ඇතුළේ අපි තුමු .net කෝඩ් එක තියෙනවා කියලා දැන් මෙතන තියෙනවා .net දැන් බලන්න මම දැන් ඉන්නේ මම යනවා .net එක ඇතුළට මෙතනදි කියලා කියන ප්‍රොජෙක්ට් එක මම බේසික් කන්සෝල් ඇප්ලිකේෂන් එක හදමු මේක මතක තියාගන්න Ubuntu වල user interface එකක් නැහැ .net application හදන නිසා අනිවාර්යෙන් අපි CLI එක කියන්නේ command line CLI කියලා කියන්නේ CLI එකට කියන්නේ command line interface කියලා මේකෙන් තමයි වැඩ කරන්න වෙන්නේ හරි මේකෙන් වැඩ කරනවා අපි මුලින්ම .net project එකක් හදාගන්න මෙහෙමයි .net space ඊට පස්සේ new ඊළඟට template එක දැන් මම template එක use කරන්නේ console application එක ඊට පස්සේ console application එක දැන් මේකෙන් .net new template ඊට පස්සේ project එකේ නම output dash show කියන output කරන project එකේ නම මම මෙතන කියන hello world කියලා enter කළා දැන් මෙතන console application එක හදලා බලන්න console application එක හැදුවා පස්සේ ඊට පස්සේ running .net restore මේ කියන්නේ මේ .net වලට ඕන කරන packages ටික install කරනවා හරි දැන් අපි ආපහු ls එකක් ගාලා බැලුවොත් මෙතන hello world කියලා folder එක තියෙනවා directory එක මම hello world ඇතුළට යනවා clear දැන් මගේ .net version එකයි ඊට පස්සේ මම දැන් බලහම මෙතන තියෙනවා දැන් අපි code Visual Studio Code install කරලා තියෙන නිසා අපිට මෙතන නිකන් ලේසියෙම code කියවල dot එක තියෙන dot එකෙන් තියෙන මේ දැන් current directory එක enter කරපු ගමන් මම Visual Studio Code launch වුණා මෙන්න තියෙනවා Visual Studio Code හරි ඊපස්සේ මම close කරලා දැන් මම ගාව install කරලා තියෙන Visual Studio Code දැන් බලන්න program.cs එක තියෙනවා hello world project එක තියෙනවා object folder එකේ දාලා මම program.cs එක click කරාම බලන්න පළවෙනි වතාවට මේක run කරනකොට මේකේ the C# extension is recommended for this ඒ කියන්නේ මේකට C# extension එක දැන් එයා දන්නවා මේක C# program එක file එකක් කියලා ඒක වැඩ කරගන්න extension එකක් install කරන්න කියලා අහනවා ඉතින් මේක install කරගත්තාම එයා first extension එක install කරනවා C# වලට ඔන්න බලන්න C# extension එක දාපු ගමන් ඔන්න OmniSharp කියලා for Linux මේක ඩවුන්ලෝඩ් කරන මේකෙන් තමයි අපිට C# වල syntax errors compiling මේ compile errors ඒ ඔක්කොම මේ editor එකෙන් පෙන්නන්නේ දැන් මේක install වුණාට පස්සේ ඔන්න done ඒක install කරනවා ඉතින් .net core debugger එකකුත් install වෙනවා දැන් අපිට මේකෙන් debug කරලා බලන්න පුළුවන් basic .net environment එකක් තියෙනවා මෙතන මේ Razor language server කියලා කියන්නේ අපිට ASP.NET Core හරි එහෙම නැත්නම් ASP.NET Core වල web application එකක් හරි MVC application එකක් හරි Razor pages වල මේ syntax වලට වැරදි තියෙනවා නම් ඒවා පෙන්වන්න තමයි මෙන්න මේ tool එක install වෙන්නේ හරි දැන් මෙතන බලන්න මම අර console මේ හැම එකකම තියෙන intelligence තියෙනවා dot මේ background color අපි මේවා ටික දාන්න අපි right line කියලා දාමු තව line එකක් කියනවා VS Code is awesome කියලා එකකින් දාලා ලියනවා අපි type කරා දැන් මෙතන බලන්න මේ errors පෙන්නන දැන් මම මෙතන වැරදියට දැම්මොත් console මේ ඔක්කොම අපිට පෙන්නන්නේ අර මෙන්න මේ install කරපු OmniSharp එකෙන් මේ debug එකෙන් තමයි පෙන්නන්නේ අපිට ඕන නම් මෙතනින් debug window එකට ගියා මෙතන run debug ඔය F5 කියලා press කරාම මෙතන අපි click කරලා බලමු දැන් මෙයා කියනවා බලන්න මේකේ launch JSON file එකක් නෑ ඒ කියන්නේ මේ launch JSON file එකකින් කියන්නේ මේ package මේ application එක කොහොමද පටන් ගන්න අපි මේක යට කියමු create කරන්න කියලා create මට .net core වලට ඕනේ එන්න launch JSON file එක දැන් බලන්න මෙතන configuration එක launch console එක launch කරන්න කියනවා work directory කොහෙද තියෙන්නේ කියලා කියනවා arguments ටික ඊට පස්සේ type එක ඒ ඔක්කොම විස්තර ටික මෙතන තියෙනවා හරි දැන් මම මේක save කරමු දැන් අපව close කරාම මම .net application එක save කරනවා දැන් මෙතන බලන්න මේ debugging එක ආවා මම දැන් start debugging කිව්වම මෙන්න මෙතන restore වුණා complete වෙලා terminal එකේ run කරලා මෙන්න තියෙනවා application එක දුවනවා මේ hello world Visual Studio Code is awesome
ඔය එක විදියක්. ඒ වගේම තමයි අපිට පුළුවන් කමාන්ඩ් ලයින් එකෙත් මේක රන් කරන්න. මොකද මේ කමාන්ඩ් ලයින් ටූල් එකකින්ද අපි කියන .net දැන් අපි ඉන්නේ මේ ෆෝල්ඩර් එකේ. මම ඉන්න ෆෝල්ඩර් එක බලන්න. .net hello world මගේ පැකේජ් එක කියන්නේ මගේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ මම ඉන්නේ. එතන කියලා .net build කිව්වහම මොන build වෙනවා. build වුණා build succeeded. ඊට පස්සේ අපෝ .net run. same thing මේකෙන් debug කරත් එකයි මෙතනින් run කරත් එකයි. හරි. මම සාමාන්‍ය Visual Studio Code install කරාම මම මේකට extensions ටිකක් දාගන්නවා. දැන්ට තියෙන්නේ C# extension එක install කරලා ඊට පස්සේ මම තව එකක් දාගන්නවා material icons theme එක. මේ icon theme එක install කරාම මෙන්න අපේ material theme එක. දැන් icons ටික ලස්සනට icons ටික set වුණා. දැන් අපිට පුළුවන් මෙතන ගිහලා තව extension එකක් ඔන්න කැමති නම් මේ තව extensions තියෙනවා. එක එක team dark team එකක් ඒක install කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ ගිහලා මෙතන control K T කියලා ගිහුවා මෙතන තියෙනවා එක එක themes නේ. පුළුවන් මෙන්න මේ වගේ ඕන theme එකක් select කරන්න Visual Studio theme එකක් ඕන. මෙතන Solaris dark එහෙම නැත්නම් මෙතන ඕන තරම් themes තියෙනවා install කරන්න පුළුවන්. හරි. මම සාමාන්‍ය install කරන theme එකක් තමයි Rocks Material කියලා theme එකක්. මේකත් හොඳ theme එකක්. මම එකත් install කරලා පෙන්නන්න. ඒකේ dark එක. තියෙන්නේ. දැන් ගියහම මේ code එක. මේක close කරමු. තියෙන්නේ. තවට කැමති විදිහට මේක install කරගන්න කැමති theme එකක්. ඒක ඔයගොල්ලන්ගේ preference එකක්. දැන් මේක C# වැඩ කරනවා. ඊට පස්සේ මේකේ වැඩ කරනවා අනිත් එක C# වැඩ කරනවා අපිට ඕන ASP.NET application වල කරනවා. අපි නිකන් Visual Studio Code එක install කරගත්තා. ඒක හරි. හරි. දැන් අපිට .NET Core තියෙනවා. ඒ වගේම තියෙනවා අපිට වැඩ කරන environment එකක්, developer environment එකක්. අනිත් එක තමයි මට ඕන නම් මෙතන terminal එක open කරගන්නව වෙනුවට අපිට පුළුවන් ඕන කැමති නම් මේකෙම තියෙන terminal එක new terminal කියලා use කරලා. එතකොට ඒ folder එකමයි එන්නේ. ඒක use කරන්න පුළුවන්. මේ එතන ඒකමයි එන්නේ. හරි. එහෙම නැත්නම් screen එකේ ඉඩ තියෙනවා නම් මේ terminal එක පාවිච්චි කරන්න ඕනේ නැත්නම් මෙතනට ගිහලා මේ terminal එක පාවිච්චි කරන්න පුළුවන්. same thing. දැන් අපි install කරා IDE එකක් developer environment එකක් install කරා. ඒ වගේම අපි install කරා .NET Core ඒ කියන්නේ අපි SDK එක install කරා. දැන් අපි බලමු database එක install කරන්න හැටි. database එක install කරා නම් අපෝ Microsoft site එකටම යන්න ඕනේ. ගිහිල්ලා මෙන්න මේ URL එක. මම මේ URL ඔක්කොම මේ description එකේ paste කරන්න. එතකොට ඔයගලන්ට කෙලි මෙතනින් click කරලා යන්න පුළුවන්. මේක ඉතින් installation guide for SQL Server on Linux. හරි. මේක පහළට එනකොට මෙතන තියෙනවා දැන් මගේ Ubuntu හින්දා මම Ubuntu වල install කරලා. දැන් මෙතන versions දෙකක් තියෙනවා. 2017 version එක 2019 version එක. තමයි කැමති version එකක් select කරන්න. මම මෙතන 2019 select කරන්න. select කරලා ඊට පස්සේ කියනවා කොහොමද Ubuntu වල install කරන්න ඕනේ කියලා. අර විදිහමයි දැන් පේනවනේ මෙතන අපේ Microsoft packages ටික add කරගෙන ඉන්න ඕනේ. මුලින්ම මම මේක copy කරා. ඊට පස්සේ යනවා මගේ editor එකේ මගේ shell එකේ ගිහිල්ලා මම paste කරනවා execute. දැන් මම කියනවා password එක අහනවා මේක add කරා. second step එක. දැන් කියනවා apt get එකට repository එක add කරන්න කියලා. ඒක register කරනවා. second step එක විදියට. දැන් මේ වැඩිත් වෙනවා මෙතන. හරි. ඊළඟට බලන්න. ඊළඟට අප්ඩේට් එකක් යවමු අපි. sudo apt update ඊට sudo apt install පස්සේ ms sql server enter. දැන් ms sql server එක install කරනවා. හරි. දැන් අපි SQL Server install වුණා. ඊට පස්සේ අපි මේක setup කරගමු. අපෝ sudo මේ command එක බලාගෙන opt මෙන්න මේ folder එකේ ms sql ඊට පස්සේ bin ඊට පස්සේ ms sql conf ළඟට setup. දැන් මෙතන අහනවා enter your edition. ඒ කියන්නේ දැන් මේකේ edition එක දැන් මෙතන බලන්න edition එකක් අහනවා. මේ තියෙන්නේ evaluation. දැන් මේ හරි බලන්න. පේනවද? දැන් මගේ edition එක මොකද්ද? evaluation free no production use right 180 day limit. ඊට පස්සේ තියෙනවා developer free no production use right. ඒ කියන්නේ මට develop කරන්න පුළුවන් මේක production database එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. express free. හරි. ඊට පස්සේ තියෙනවා web paid. ඊට පස්සේ standard paid enterprise paid. මේ select කරන version එකට අපි ගෙවන්න වෙනවා. හරි.
අපි සාමාන්‍යයෙන් මම සාමාන්‍යයෙන් සිලෙක්ට් කරන්නේ තුන්වෙනි එක. ඒ කියන්නේ developer version. හැබැයි production rights නෑ. express edition කියලා කිව්වහම මේකේ database limit එකක් තියෙනවා. හැබැයි අපිට production choose කරන්න බෑ. හැබැයි free. මේක license එක කියවන්න වෙනවා මේක නම් production use කරන්න පුළුවන් වෙලාද කියලා. මේක හරියට මම දන්නේ නෑ. හොඳ මේක තමයි දැන් developer use කරනවා අපි මේ දෙවෙනි option එක select කරනවා. මම මෙතන ගිහලා කියන 2. ඊට පස්සේ කියනවා license agreement yes. දැන් අහනවා SQL Server administration part. මම මේකට කැමති password එකක් අපිට දෙන්න පුළුවන්. අපි මේකට password එකක් දෙමු. දැන් ආපහු එක type කරන්න ඕනේ. SQL Server configure වෙනවා. හරි. the setup is completed success. SQL Server is now starting. ඒ කියන්නේ SQL Server එක අපේ SQL Server එක start වෙනවා. දැන් බලමු. දැන් මෙතන මෙයා command එකක් දීලා තියෙනවා. අපේ SQL Server එක වැඩ කරනවද කියලා බලන්න. මේ තියෙන්නේ once the configuration is that verify that service is running. මේක copy කළා. එතන paste කළා. enter. ඉතින් අපේ service එක දැන් active running. ඒ කියන්නේ service එක දුවනවා මෙන්න මේ SQL Server එක. හරි. හැබැයි දැන් SQL Server එක හරියට දැන් මට මේකට user interface එකක් ඕනේ. user interface එක කියලා කියන්නේ දැන් අපි Windows වල නම් අපි ගා තියෙනවා SQL Server Management Studio කියලා. ඒක use කරන්න පුළුවන්. හැබැයි Linux වල එකක් එනවා. මම මෙතනට ගිහිල්ලා search කරලා පෙන්නන්නම් අපි මේකට කියමු එකට කියනවා Azure Data Studio. download Azure Data Studio. ඊට පස්සේ download and install Azure Data Studio. මම මේ පහළට ගියාම මම මෙතන දීලා මේ තියෙන්නේ Mac එකට install කරන්න හැටි. දැන් මගේ Linux version එකට නා දැන් මම Ubuntu use කරන නිසා මම මේ deb file එක download කරා. මෙතන ඕනනම් කෙලින්ම download Azure Data Studio Linux using one install and or the targz file එක. එහෙම නැත්නම් අපිට මෙන්න මේ commands එක run කරලා මේ yum එකෙන් install කරන්න පුළුවන්. මම මේ deb file එක ගන්නම්. දැන් ඒක download වෙනවා. මොකද අපිට ඉතින් පුළුවන් Ubuntu software එක ඇතුලේ දාන්න. අර කලින් Visual Studio Code install කරා වගේම deb file එක download වුණාට පස්සේ මෙතන click කරාම අපේ software manager Ubuntu software manager කියන installation එක මම ආපහු ආයෙ විදිහටම install කරගන්නවා. දැන් ඊට පස්සේ අපි authentication එකක් කරනවා. ඊට පස්සේ authenticate. දැන් data studio එක install වෙනවා. හරි. data studio එක install වුණා. බලමු ඒක open කරලා. open කළා. search කරමු මෙතන. ඉතින් Azure Data Studio install වෙච්ච එක මම මේක click කරනවා. දැන් click කරාම බලන්න මෙන්න Data Studio එක ආවා. හරි. ඊට පස්සේ අපි මේක close කරමු. close කරා. දැන් මෙතන අහනවා connection details. මම කියන server එක මොකද්ද? මගේ server එක local host. හරි. SQL login. ඊට පස්සේ මම කියනවා system admin password එක. password එක මම අතන setup කරනකොට දුන්න password එක. මම මේ password එක දෙනවා. දුන්නාට පස්සේ මෙතනින් ඕන අපිට පුළුවන් මම මේකට නමක් දෙමු. පිටුමු SQL server local. හරි. ඊට පස්සේ password එක මම කියනවා remember password connect. දැන් connect කිව්ව ගමන් මෙන්න මගේ SQL server instance එකට connect වුණා database එකේ. දැන් අපිට මෙතන ගිහලා servers ටික බලන්න පුළුවන්. මෙතන මගේ local SQL server instance එකේ තියෙන database ටික තියෙනවා. දැන් මේ වෙනකොට මට development environment ඒ කියන්නේ IDE එකක් තියෙනවා. SDK එකක් තියෙනවා .NET Core develop කරන්න. දැන් database එකක් තියෙනවා. අපි දැන් environment එක මේකේ setup කරලා ඉවරයි. setup කරලා අපි බලමු අපේ ASP.NET application එක execute කරලා. හරි. first step එක විදිහට බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන මගේ project එක. මම ඒක code.visual studio code අපි install කරලා තියෙන්නේ. මෙන්න තියෙනවා අපේ environment එක කියන්නේ අපේ Visual Studio Code IDE එක. මේ තියෙන මගේ code එක මම අර කලින් පෙන්වුවා වගේ මේ theme එක. මේ highlight වෙනවා තියෙනවා. මේ ඔක්කොම වැඩ කරන විදිහටම දැන් තියෙනවා. අපි බලමු අපේ program එක execute කරන ASP.NET application execute කරන කම දෙයක් තියෙන එකක් මෙතන terminal ගිහලා new terminal එකෙන් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලගේ සාමාන්‍ය terminal එකට ගිහිල්ලා ඒක execute කරගන්න පුළුවන්. සාමාන්‍ය terminal එකට අපි මුලින්ම ගන්න .NET run කියලා enter කරනවා. .NET run enter කරාම මුලින්ම by default මේ Microsoft login එකේ තියෙන මේ login එකට මම ඒ අපි මගේ fundamentals
වීඩියෝස් වලින් මේ log ගැන කියනවා. දැනට අපි මෙතන මේ log එක කියනවා. ඊට පස්සේ මෙතන තියෙන විශේෂ දෙකක් මෙතන localhost 5001 localhost 5000 මේ එකක් HTTP අනිත් එක HTTPS. ඒක අපි execute කරලා බලන්න ඕන. හැබැයි මේක run කරත් අපි 5001 එකට තමයි යන්නේ. ඒකට හේතුව මෙන්න මෙතන තියෙනවා middleware එකක්. මේ middleware එකක් තියෙනවා use තියෙන්නේ HTTPS redirection එක තියෙනකොට startup CS එකේ configure එකේ middleware configuration කරන එකේ තමයි මේක මේ middleware තියෙන. ඒ කියන්නේ මොන host එකකින් ගියත් මේක HTTPS එකට ඒ කියන්නේ HTTP ගියත් මේක auto HTTPS වලට redirect කරනවා. middleware ගැන තියෙනවා මගේ වීඩියෝ එකක්. ඒක බලන්න. ඒකේ fundamentals middleware කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා තියෙනවා. හරි. අපි ඉස්සරහට යමු. දැන් මම Chrome open කරගන්නවා. Chrome open කරලා මම මෙතන HTTPS localhost මෙතන මේ වගේ 5001 කියලා type කරනවා. දැන් මම මෙතන මේ not secure කියලා එනවා. ඒ කියන්නේ මගේ certificate එක මේ Chrome වලින් අඳුරගන්නේ නැහැ. ඒ හින්දා අපි අර warning එකේ එමවත් advanced කියලා මේ ඊට පස්සේ ඒක select කරගන්න. මම එහෙමයි මේක select කරලා තියෙන්නේ. හරි දැන් අපේ application එක මේ run වෙනවා. මම control C press කළාම මේ service එකෙන් access වෙන්න පුළුවන්. control එකයි C එකයි. දැන් refresh කරනකොට ඒක පෙන්නේ site එක. දැන් මම ආපහු terminal එකට ගිහලා පෙන්නන්න. දැන් මෙතන සාමාන්‍යයෙන් මේ certificate එකක් මේකේ developer certificate එකක් install කරන්න. by default developer certificate එක install කරන්න .NET dev certs HTTPS කියලා enter කරාම මේ developer certificate install මේ දැන්ට මගේ certificate එකක් තියෙනවා. සාමාන්‍යයෙන් නම් මේක දැම්මට පස්සේ අර සිකෝ එකෙන් යන්න පුළුවන් වෙනවා. මේකේ මොන හේතුවක් උඩ හරි මෙතන සිකෝ එකට යන්නේ නැහැ. ඒක මේ මම සර්ච් කරලා බලලා මට ඒක හොයාගන්න බැලුවා මොකක්ද හේතුව කියලා. ගොඩක් තැන් වල කියලා මේ Chrome එකේ මේ certification එක localhost certification එක trust කරන්නේ නැහැ කියලා. ඒක ඉච්චිත දෙන්න එපා. අපි එතන advanced key level අපිට පුළුවන් එකකින් එළියට යන්න. අපි ආපහු මේක run කරමු. .NET run. දැන් අපි ආයෙ refresh කරොත් මෙන්න application එක දුවනවා. හරි මේකේ දැන් අර ASP.NET application එකක් මගේ Ubuntu ඇතුළේ මේ වැඩ කරනවා. හරි අපි බලමු මේක control එකක් හදලා ඒක මේ හදන්නේ. මම අපසරයක් ගිහිල්ලා මම මගේ මුලින්ම terminal එක stop කරමු. අපි service එක මේක service එක stop කරන්න ඕනේ. ඊට පස්සේ මේ controller folder එකට යනවා. control folder එකේ දැන් home controller කියලා තියෙනවා. මම home controller එක ඇතුළට ගිහිල්ලා එතනට ගිහිල්ලා අලුතෙන් එකක් add කරනවා. අලුත් action එකක් public action result ඒ කියන්නේ මේක return කරන එක අපි මේකට දාමු movies කියලා. හරි ඊට පස්සේ මෙතන right mouse click කරලා return view එකක් තමයි මම return කරන්නේ දැනට. හරි ඊට පස්සේ දැන් මෙතන action result සාමාන්‍ය විදිය නම් control එක තියෙනවා. ඊට පස්සේ මේකේ action එක තියෙනවා. මේ action එක තමයි call කරන්නේ. ඒ කියන්නේ කොහොමද මේක බලන්න මෙතන startup එකට ගිහලා බැලුවාම මේ routing එක කියලා තියෙනවා. මෙතන මුලින්ම browser එකේ controller name එක ඊට පස්සේ action name එක ඊට පස්සේ parameter එකක් තියෙනවා කියලා බලනවා. දැන් මට මේක execute කරන්න ඕන නම් මෙතන ගිහලා ආපහු සරයක් .NET run කියලා ගහුවා. දැන් terminal එක දුවනවා. මම මෙතන refresh කරා. දැන් මට මතකනේ control එකේ නම ඊට පස්සේ මොකද්ද action එකේ නම මෙතන movies. හරි මේක දැන් එන්නේ නැහැ. මොකද හේතුව මම මෙතන මේක save කරලා නැහැ. මම ඒක පාරක් save කරගමු. එතන select කරා save. මේක save කරගමු. save කරලා ඉවරලා. හරි. දැන් අපි action එක මෙතන ලිව්වා. ලියලා අපි දැන් අපි ආපහු ගිහලා web server එක start කරමු. .NET run. නිකන් මතක ගන්න මේක ලිව්වට පස්සේ මේ control එක save කරගන්න. save කරාට පස්සේ අපිට මේක access කරන්න පුළුවන්. දැන් .NET run කරා මේක execute වුණා. ආපහු මං ගිහිල්ලා මගේ home privacy නැතුව home movies කියලා ගහුවොත් මෙන්න මෙහෙම වෙනවා. දැන් බලන්න මෙතන මෙයා කියනවා the view movies not found. සාමාන්‍ය view එකක් හදාගන්න මෙන්න මෙහෙමයි. මෙතනට ගියා. ඒක එන්නේ විදිය තමයි බලන්න මෙයා හොයලා තැන් දෙකක් තියෙනවා. views home movies CHTML. මම ඉන්න මෙතනට ගිහින් හදන්න. අපි ගිහිල්ලා views ඇතුලේ home folder එක ඇතුලේ right mouse click කරා new file. මම හිතන නමක් දෙනවා movies.chtml enter කරා. දැන් මෙතන භාගයට දෙන්න බලන්න මේ ෆයිල් එක දිහා මෙතන index ෆයිල් එක හදලා තියෙනවා. මම ඕනනම් මේක එහෙම copy කරා control C මම movies එකට ගියා. මම මේකට paste කරා. මම මෙතන ඕනනම් කියන්නම් list කියලා movies list මෙතනට අපි ඕන මේවත් අයින් කරලා
movies list save කළා. හරි දැන් මම අපසරයි ගිහින් මගේ වෙබ් සර්වර් එක රන් කරනවා. මේක ස්ටොප් කරා අප වෙබ් සර්වර් එක රන් කරනවා. රන් කරාට පස්සේ දැන් අපිට පුළුවන් වෙනවා මේ home movies කියන එක access කරන්න. ඔන්න movies list එක ආවා. තේරුණානේ? මෙන්න මෙහෙමයි MVC application එකක් තියෙනවා කියලා check කරගන්න. හරි. දැන් අපි database එකක් මෙතන තියෙනවා. මගේ SQL Server database එක තියෙනවා. මෙතන database එකක් හදලා බලමු. basic database එක අපි දන්නවා අපේ environment එක වැඩ කරනවා කියලා. හරි. ඒක හදන්නේ මෙහෙමයි. මම මෙතන ගිහලා මුලින්ම models folder ගිහලා මම model එකක් හදා ගන්නවා. new file කියන movie.cs මේක තමයි මගේ model එක. හරි. ඒකේ namespace එකක් එන්න ඕනේ. මම මේ namespace එක මේ namespace එකම ගන්නවා. copy කළා. ඊට පස්සේ මෙතනට paste කළා. මම මේ ටික ඔක්කොම අයින් කරනවා. අයින් කළා models ඇතුලේ දැන් මොන namespace එකද මම class public class movie අසරණ class එක තියෙනවා. දැන් class එකේ මම properties ටික දානවා. public int id එක මගේ get set ඊට පස්සේ public string පිටම movie වල title එකක් තියෙනවා කියලා title get set ඊට පස්සේ public පිටම release date එකක් තියෙනවා කියලා date time එකක් date time release date get set හරි මෙන්න එහෙමයි මේක හදන්න මම මේක save කරන්න ඔන්න save කරලා දැන් මගේ model එක හරි movie model එක දැන් ඊට පස්සේ මේකට මට movie model එක හරි දැන් database එකට connection එකක් හදාගන්න database එක connection එකක් හදාගන්න ඕන දැන් මට entity framework install කරන්න වෙනවා entity framework කියන package එක install කරන්න හැටි බලමු දැන් අපි බලමු මේකට තව පොඩි extension එකක් මම install කරනවා එතකොට අපිට ලේසි මේ C# වැඩ ටික කරගන්න C# extensions කියලා එකක් තියෙනවා C# extensions මේ තියෙන විශේෂ මේක අපි install කරලා තියෙන්නේ ඊට මේ extensions ටික මේකෙන් පුළුවන් දැන් බලන්න මේ මෙතන ගිහලා files හදන ඒවා ඒ ටික ලේසියෙන් මේකෙන් හදලා මම මේක install කරගමු install කරා දැන් ආපහු මම මෙතනට ගියා දැන් බලන්න මේක close කරලා මේක close කරමු දැන් මෙතන මම දැන් database එකේ වැඩ දැන් අපි මම නිකන් එකක් පෙන්නනවා මෙතන right mouse click කරලා දැන් new C# class දැන් මෙතන අපි නමක් දුන්න කියමු මෙතන test කියලා test.css enter කරා මේ namespace එකයි class එකයි මේ ටික ඔක්කොම වෙනවා අපි normal මේ Visual Studio වල වගේ හදා ගන්න පුළුවන් මම මේක delete කරන්නම් දැන් mouse delete trash හරි අන්න මේක තියෙනවා දැන් අපි මුලින්ම කරන්නේ මේකට දැන් මේ database එකත් එක්ක අපේ SQL Server මෙතන තියෙන මෙන්න මේ SQL Server database එකත් එක්ක කතා කරන්න ඕන නම් අපි මේකට entity framework install කරන්න ඕන අපි entity framework install කරමු මම දැන් මගේ web server එක නවත්තනවා web server එක නවත්තුවා ඒක කරමු මතක තියාගන්න මුලින්ම entity framework core tools ටික install කරන්න ඕනේ core tools ටික install කරන්න මෙන්න මෙහෙමයි අපි ගිහිල්ලා entity framework core tools ටික install කරනවා නම් මෙන්න මේකයි විදිය ඊට පස්සේ tool install ඊට පස්සේ global.net ef කියන entity framework tools ටික මෙතන ඉතින් .net tools ටික install කරන්න global ඊට enter කළාම දැන් මේක install වෙනවා දැන් මේක global install වුණා අපේ .net tools ටික දැන් entity framework okay දැන් ඊළඟට කරන්න ඕනේ අපි මේකට package එක add කරන්න ඕනේ මේ අපි මුලින්ම දැන් අපේ entity framework එක package එක add කරලා ඉමුකෝ entity framework package එක සාමාන්‍ය මෙන්න මෙහෙම තමයි මගේ package එකක් ඒ කියන්නේ NuGet package එකක් හරියට දැන් node හරි අනිත් ඒවා වැඩ කරනකොට අපි npm install කියලා package එකක් install කරනවා වගේ .net වලත් පුළුවන් command line එකේ මෙන්න මෙහෙම දැන් මට ඕනේ මෙන්න මේ package එක install කරන්න .net මම කියනවා add package ඒ කියන්නේ .net එකට package එක add කරන්න microsoft.entity framework core.sql server කියන්නේ SQL server වලට තමයි මට ඕනේ මම මේක add කරගන්නවා දැන් මම package එක add වෙලා ඕන ගන්න ටික install කරගන්නවා NuGet packages ටික හරි ඒ තරම් ලේසි මේකෙන් දැන් වැඩ කරන්න අපිට Ubuntu කියලා වෙනසක් නැහැ
Visual Studio වගේ තමයි වෙනසක තියෙන මේ command line tools ටිකක් අපි ඉගෙන ගන්න ඕනේ එච්චරයි. දැන් අපි install කරගත්තා SQL Server වලට ඕන කරන .NET Core අපි ඒක install වෙලාද කියලා බලන්න පුළුවන්. මෙතනට ගිහිල්ලා මෙන්න මේ Hello MVC package එකේ තියෙන්නේ Microsoft Entity Framework SQL Server install කරලා තියෙන්නේ. හරි. දැන් අපි ඊළඟට කරන database එකට connection එක හදාගන්න මෙන්න මෙහෙමයි. මම මගේ model folder එකට ගිහලා right mouse click කරලා new C# class කියලා මම මේකට නමක් දෙනවා movies db context.cs. හරි movie db context. ඊට පස්සේ මේක normal class එකක් අපි convert කරනවා db context එකට. මෙන්න මේ inheritance එකෙන් db context. හරි මේක තියෙන සාමාන්‍ය entity framework වල. දැන් මෙතන මම බල්බ් මේ වගේ පත් වෙන මේ click කරා මේම suggest කරනවා මොකද්ද කරන්න කියලා. දැන් අපි මේක suggest කරලා වැඩක් නෑ. මම මෙතන උඩින් ගිහිල්ලා using Microsoft.entity framework core කියලා මේක දුන්නාම මෙන්න මේ class එක okay කියලා ගන්නවා. දැන් වෙන if you could not found no missing using directory. දැන් හරි. දැන් මෙයා මොකද්ද කියන්නේ කියලා බලමු අපි. unnecessary using දැන් ඒ කියන්නේ දැන් මෙයා මෙතන ඕනියද මේක use කරලා තාම use කරලා නැහැ කියලා. මම මේක save කරනවා. ඊට පස්සේ මම කියනවා මම මේ construct එකේ කියන්න ඕනේ එන්න මේක use කරද්දී මම කියන db context options this class එකට කියනවා base මේ options ටික ගන්න කියලා options ඒක තමයි first step එක. දැන් මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපි database එකට options ටික ඊළඟට කියන්න ඕනේ මගේ tables ටික ගැන. මගේ එක table එකයි දැන් තියෙන්නේ. ඒ table එකෙන් මම කියනවා public db set ඊට මගේ model එකේ නම මොකද්ද movie ඊට පස්සේ මම කියනවා movies get set එක save කරනවා. save කරලා බලමු. එතනට ගියා එකපාරක් build කරලා බලමු. මම clear කරන්න .net build. දැන් මේක මොකක් හරි එකක් තියෙනවා මෙයා කියයි. දැන් මේක එකක් කියනවා මොකද්ද type namespace db context නෑ. දැන් මම මෙතන install කරේ package එක අපි ආවුඩට යමු. install කරපු package එක හැටියට මම මුලින්ම install කරේ SQL Server දැන් entity framework core එකත් install කරමු. හරි. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. successfully build කෙලෙනවා මගේ table එකත් හරි. දැන් database options කියලා ඒ කියන්නේ base class එකට ඕන ටික මම වෙනම entity framework core එකට tutorials එකනේ. ඒකට මේක තව පැහැදිලි කරන්න. දැන් අපිට ඕනේ මේක Ubuntu වල වැඩ කරනවාද කියලා බලන්න. මේ විදිහටම type කරගත්තම කමක් නැහැ. තේරුන්නේ නැති උනට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් කියන්නේ හරි මේක තමයි මගේ database එක මෙන්න tables ටික. හරි. දැන් මම ගිහිල්ලා startup file එකේදී කියනවා configure එකක් කරගන්න ඕනේ. මෙතනදී මම SQL server configure කරගන්න කියලා. අපි මුලින්ම configure කරන්න කලින් මම මෙතනදී ගිහිල්ලා මගේ model folder using models කියලා එක ගන්නවා. දැන් මගේ database context එක inject කරගන්න ඕනේ. control එකේ කොහොමද කරන්නේ කියලා බලමු. මෙතන ගිහලා ගන්න මෙහෙමයි. services.add db context කියලා මෙන්න මේක මගේ database එක කියලා කියනවා. database එකේ නම මොකද්ද? movies db context. හරි. ඊට පස්සේ මම කියන මේක අහම් ගාලා කියන configuration එක config config.use SQL Server. හරි. දැන් අපි මේක මෙහෙම තියමු. දීලා මම කියනවා මෙතන edit framework use කරන්න කියලා. using Microsoft.entity framework core. දැන් අප බලමු. දැන් බලන්න .use SQL Server. මෙතන SQL Server එක තියෙනවා දැන්. SQL Server එක නිකන් add කරන්න බෑ. මේකට connection string එකක් කියන්න ඕනේ. හරි. දැන් connection string එක තියෙන තැන අපි ගමු. මෙතන සාමාන්‍ය connection string එක දැන් මෙහෙම තියමු. හරි. connection string එකක් මේකට දෙන්න ඕනේ. අපි connection string එක දෙන්නේ සාමාන්‍ය app setting JSON එකට ගිහිල්ලා මෙතනින් add කරනවා connection strings ඊපස්සේ ඕන තරම් මෙතන connection string add කරන්න පුළුවන්. හරි. අපි ඒකට නමක් දෙමු. දාන්න default කියලා.
default කියලා දීලා මම මෙතනට දෙනවා මගේ connection string එක. ඒ කියන්නේ data source එක localhost කියන්නේ initial catalog database එක මේකට දෙමු නමක් movie db කියලා. system admin ඊට පස්සේ password එක මගේ password එක මෙතන දෙනවා. හරි මේක තමයි connection string එක. JSON object එක කමයි එකක් දාලා දැන් මේක save කරගත්තා. startup cs එකත් save කරගත්තා. දැන් මෙතන මම connection string එක ගන්න මෙහෙම. ඔන්න බලන්න මෙතන connection string ගන්න. configurations dot get configuration මේ තියෙන්නේ get configuration කියලා. ඒ වගේම තමයි මෙතන get connection string කියලා. කෙලින්ම get connection string එක අරගෙන මම තියෙන අර connection string එකේ නම දෙන්න. ඒතර එයා දන්නවා මේ section එක කියව ගන්න app setting එකේ connection string කියන section එක කියවලා මෙන්න මේ default කියන එක නම් මේක දා ගන්නවා. හරි අපෝ මේ පැත්තට යමු. මේ පැත්තට ගිහිල්ලා දැන් මේක save කරා. දැන් අපි කොහොම setup කරන්න තියෙන අපි migrations ටික තමයි add කරන්නේ. අපි entity framework command line tools install කරා. අපි migrations run කරන්න මෙන්න මේකේ සාමාන්‍ය migration කරන .net ef migrations ඊට පස්සේ migrations add කරනකොට add කියලා ඊට පස්සේ නමක් දෙන්න. මම කියන initial create මොකද පළවෙනි පාර run කරන නිසා මම enter කරනවා. සමහර වෙලාවට දැන් මට මේ ආවා වගේ error එකක් ඔයගලන්ටත් එන්න පුළුවන්. මේකට හේතුව තමයි මම දැන් .net core entity framework command line tools install කරාට path ටික install වෙලා නැහැ. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ මගේ home folder එක home directory එකේ. මම home directory එකට ගිහිල්ලා .net කියලා directory එකක් තියෙනවා. ඒක ඇතුළේ තියෙනවා tools කියලා. clear මම tools කොහමද මෙතන තියෙන්නේ. මේකට path එක set වෙලා නැහැ by default. ඒකින්ද අපි path එක set කරගමු. මම ආපහු යන්නම් මගේ main එකට. ඒ කියන්නේ මම මෙතන ගිහලා අපි මම ඉන්නේ දැන් root එකේ. මේකේ තියෙනවා file එකක්. සාමාන්‍ය මගේ install කරලා තියෙන්නේ සාමාන්‍ය ඔයගලන්ගේ තියෙන පුළුවන් මෙතන bash rc කියලා. දැන් මම දාලා තියෙන එකේ මගේ තියෙන install කරලා මේ තියෙන්නේ zhrc කියන එක. ඒතර මේ shell එකේ තමයි මම වැඩ කරන්නේ. ඒතර ඒ shell එක ඔයගලන්ගේ නම් bash rc නැත්නම් මගේ කියන මේ .zshrc. මම මෙතන ගිහලා අපි හිතමු code කියලා zshrc කියලා enter කරාම code window එකේදී මෙන්න මේ ටික open වෙනවා. දැන් මෙතන බලන්න export css theme එක තියෙනවා. මගේ path එක හොයාගත්තා නම් path එකට අපිට දාන්න පුළුවන්. ඒක enable කරලා තියෙන export path. ඒක back එකට ගියා. දැන් තියෙන home path ඒ කියන්නේ මේ තියෙන path වලට plus මේ path එක තියෙන එකත් add කරන්න. මගේ path එකට මට ඕන home bin වගේම මට එකක් add කරන්න කොහමද? $home එකේ ඉඳන් home /net/tools මෙන්න මේ path එකත් add කරලා colon. හරි මෙන්න මේ path එක අපි මේක save කරමු. control s save කරා මේක close කරනවා. close කරලා මගේ terminal එක තාපස්සට close කරලා ආයෙ open කරමු. දැන් අපි බැලුවා .net ef කිව්වහම ඔන්න ඒකේ path එකක් set වෙලා තියෙනවා. දැන් අපි ආපහු මගේ folder එකට යමු. playground.net ඊට පස්සේ මගේ hello mvc එක clear. දැන් මේකේ root එකේ දැන් ආපහු හරි command එක run කරමු. .net ef add migrations set කරමු. migrations add ඊට පස්සේ අපේ නම initial create කියලා enter කරනවා. දැන් අපේ database එක connect මේ auto connect කරගෙන දැන් මේක migrations ටික add කරනවා. අපි build කරන මුලින්ම application එක build එක හරි ඔන්න migration එකත් add කරලා තියෙනවා. අපි කොහොමද migration තියනද කියලා බලන්න අපි මෙතන ගිහලා බලුවාම අලුතෙන් folder එකක් හදලා තියෙනවා directory එකක් migrations කියලා. ඒකේ තියෙනවා ඕන කරන කතන්දර ටික initial create කියලා නම තියෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙන create table database table එක හදන්න ඒ ටික ඔක්කොම මෙතන විස්තර තියෙනවා. හරි ඊළඟ step එකේදී ආපහු command prompt එකට ගිහිල්ලා command prompt එකේ shell එකට ගිහිල්ලා ආපහු සරක් කියන්න ඕන .net ef database update
කිව ගමකට මයිග්‍රේෂන එක එක්සිකුට් කනාව බිල් කරන්න බිල්ඩ එක සක්සීඩ මොකද වනේ දැන් අපි එරය එකක්කාව මේකේ බලමුකද එරය කියලා argument format initialize string does not format the string එරය එක හොයාගන්න බලමු කොහොමද කියලා පේනද මේ කනෙක්ෂන් ස්ට්‍රිං එක ප්‍රශ්නයක් තියෙන්නේ ස්ට්‍රිං string and key value අපි බලමු connection string එක කියලා get value pair එකේ connection string එකේ පොඩි problem එකක් තියෙනවා මම දාපු අපි ගිහලා බලමු connection string එක app settings ඇතුලේ app settings.json බලමු double quotes data localhost මෙන්න මෙතන න semicolon ඉන්න ඕනේ මෙතන semicolon ඊට පස්සේ semicolon හරි මම මේක save කරගන්නම් ආපහු ගියා මගේ shell එකට ගිහිල්ලා බලනවා දැන් මම error එක හොයාගත්තේ මෙන්න මෙතනින් මේ තියෙන්නේ මේ කියනවා get key value pair key value pair එකක් ගන්න හදන connection string එක යාට එක කඩා ගන්න විදියක් නෑ මොකද මම දන්නවා connection string එකක් වෙන් වෙන්නේ semicolon එකකින් ඒ අදාළ data source එක ඒ ඔක්කොම වෙන් වෙන්නේ මේ semicolon එකකින් කියන්නේ මම කොහේ හරි miss එකක් දාලා තියෙන තමයි යාට කඩා ගන්න විදියක් නැති හින්දා තමයි error එක දුන්නේ අපි ආපහු try කරලා බලමු මම ක්ලියර් කරගන්නම් database update will started will succeeded පහු ආව error එකක් දැන් මොකද්ද කියන්නේ දැන් ඒකට තව හේතුවක් තමයි මෙන්න මෙතන මේ password එක ගාවත් මම අපව colon එකක් ගාලා තියෙන එතන equal එකක් එන්න ඕනේ හරි ඔය typing mistake එක හරියට බලන්න data source දැන් අපිට මේ connection string හොයාගන්න දන්නේ නැත්නම් අපිට තියෙනවා site එකක් එතන ගිහලා කියනවා මම connectionstrings.com කියලා එන්ටර් කළාම මෙතන connection strings ටික තියෙනවා ඊට පස්සේ මම ගිහිල්ලා මගේ SQL server මෙතන තිබ්බ SQL slide SQL server ඉතින් SQL server select කරා ඊපස්සේ මෙතන තියෙන ඕන තරම් SQL ඒවට connection strings තියෙන්නේ standard තියෙන විදිහ trusted connection එක දාන්න මේක copy paste කරලා on එක replace කරන්න තියෙනවා එහෙම කරන්න පුළුවන් හරි දැන් ආපහු මම මගේ command prompt එකට කියන්නේ shell එකට clear කරගමු clear කරලා අපි ආපහු run කරමු අපේ මෙතන .NET EF database update දැන් build වෙනවා ඊට පස්සේ succeeded build එක succeed වුණා දැන් අපි database එකට connect වෙලා done මේ කියන්නේ මගේ connection string එකත් හරි දැන් අපි ගිහලා අපි database එකේ බලමු select කරා දැන් මගේ database එකේ දැන් මම ඉන්නේ මේක අපි database section එක right mouse click කරලා refresh කරමු refresh කරනවා මෙන්න මගේ movie db එක ඇදලා තියෙනවා tables ටික තියෙනවා එක table එකක් තියෙනවා ඒකේ columns ටික තියෙනවා හරි ඊට පස්සේ මෙතන තියෙන අපිට ඕන නම් මම මෙයාට right mouse click කරලා edit data කියලා මෙතන data ටිකක් දාගන්න පුළුවන් අපි හිතමු movies ටිකක් දාගමු දාමු අපි මේකට movies ටික add කරමු මොකක් හරි එකක් මොකක්ද දාන්නේ Spider-Man කියලා Spider-Man from home එක 2019 පිටම අගෝස්තු මාසයේ ආවේ කියලා එක එන්ටර් කරා හරි දැන් data ටික වැටෙනවා දැන් අපි බලමු මේක run කරා data ටික තියෙනවා අපේ හරි දැන් මේ data ටික කොහොමද code එකෙන් ගන්න කියලා බලමු දැන් බලන්න මෙන්න මෙතන startup cs එකේ මගේ db context එක මේකට කියනවා inject කරනවා dependency injection එකක් ඒ කියන්නේ මට මේ configuration services වලින් මගේ movie db index එක context එක inject කරනවා මගේ මුළු system එකටම එතකොට මේ container එකට inject කරන්න මට ඕන තැනකින් මේව ගන්න පුළුවන් ඒ ගන්න මෙහෙමයි මම home control එකට යන්නම් home control එකට ගියා දැන් මෙන්න මෙතනට මගේ construct එක තියෙනවානේ construct එකට ගිහලා කියන්න ඕනේ පළවෙනිට අපි මෙතන private variable එකකට private read only අපි මේකට ගමු movie db context කියලා මම කියනවා context හරි ඊට පස්සේ මෙතනින් ගිහලා කියනවා movies db context parameter එක විදියට underscore context equals context කියන්නේ දැන් මෙතන මේ construct එකට inject කරනවා මගේ context එක ඊට පස්සේ මෙතනට ගිහලා කියනවා movies list
කියලා context dot movies dot to list කියලා මම list එකක් හදා ගන්නවා. හරි. ඊට පස්සේ එක පාස් කරනවා මගේ movies list එක view එකට. දැන් view එකට තාම තේරෙන්නේ නැහැ මේ movies list එක. මම view එකට ගිහලා කියනවා කොහොමද view එක views home movies. දැන් මම movie list එකක් මෙතන දාන්න යන්නේ. movie list එක ගන්න විදිය තමයි මුලින්ම කියන්න ඕනේ මේක මම movie list එකක් එවනවා කියලා. ඒක කියන්නේ මෙන්න මෙහෙම. model මගේ type එක කියන්නේ කොහොමද type එක list එකක් එන්නේ. මම ඒකට කියනවා system dot collections dot generic dot list එකේ movie type එකක්. movie මෙන්න මේ type එක තමයි එවන්නේ උඩින්. හරි. ඊට පස්සේ මට පුළුවන් මේක මෙන්න මේ විදිහට access කරන්න. මම දැන් නිකන් පෙන්නන්නම්. for each කියලා දාලා මම කියන variable item එක වෙනුවට මම දානවා movie from ඊට මෙතන model කියලා දැම්මට පස්සේ අපිට access එකක් තියෙනවා මෙන්න මේ helper class එකට model කියන. මේ helper class එකේ තියෙන්නේ මේ જાතිය list එකක්. ඊට පස්සේ මම ඕනනම් පෙන්නන්නම් මෙතන paragraph එකක් දාමු. අපි මෙහෙම paragraph එකක් දාමු. paragraph එකක් දාලා මම කියනවා add movie dot title පේනවද title ඊට පස්සේ මම කියනවා released on කියලා date එක මෙතනින් දානවා add movie dot release date. හරි මේක save කරනවා. save කරාට පස්සේ දැන් database එකකින් කියවලා අරන් දැන් අපි බලමු ආපහු මම shell එකට යනවා. shell එකට ගිහලා කියනවා .net build මගේ කෝඩ් එක හරිද කියලා ලියපු ටික ප්‍රශ්නයක් නැහැ clear .net run. හරි දැන් ආපහු ගිහිල්ලා මේ movies කියන එක දැන් මේක තිබ්බේ නැත්නම් අපි home එක නිකන් සමහර අයට මේ home එක load වෙනවා. එහෙම වුණාම අපි කරන්න ඕනේ movies home control එකේ නම ඊට පස්සේ action එකේ නම movies enter කිව්ව ගමන් මෙන්න මේ තියෙනවා ඔන්න database එකේ මගේ data ටික ආවේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිව්වොත් එහෙම දැන් මෙතන need for speed එකේ මේ spelling mistake එකක් තියෙනවා. මම ආපහු ගියා මෙතනට ගිහලා කියනවා speed කියලා enter කරා. ආපහු මෙතන ref කරොත් මෙන්න database එකෙන් මේක ගන්න. දැන් අපි ගාව full setup එකක් තියෙනවා. edit.net කෝ Visual Studio Code editor එකක් තියෙනවා. අපි ඒක full configure කරගත්තා C# ASP.NET වැඩ කරගන්න. ඊට පස්සේ අපි SQL Server install කරලා Linux වලට. ඊට පස්සේ SQL Server එක බාහිර management studio එකක් තියෙනවා මෙන්න මේ වගේ. ඒකට කියනවා අපි Azure Data Studio කියලා. මේ ඔක්කොම දැන් බලන්න මෙතන අපි ගාව free tool set එකක් තියෙනවා. free OS එකක් තියෙනවා. free development cloud level එකේ develop කරන free tool set එකක් තියෙනවා. අපිට දැන් Azure develop කරන්න ඕන නම් අපි මෙතනට ගියා. මගේ Visual Studio Code එක ගියා extensions වලට යනවා. මේකේ තියෙනවා Azure extensions ටික. Azure කියලා search කරාම මෙන්න Azure tools ටික ඔක්කොම මම මේ click කරොත් එන්න Azure tools ඔක්කොම ටික එනවා. මේක extension pack එකක්. එතන මේ අදාළ tools ටික මෙතනට එනවා. මෙතෙන් tools Azure එකට sign in වෙන්න පුළුවන්. එතන මේ වගේ tools එනවා. ඊළඟට අපිට පුළුවන් Azure එකේ app services වලට connect කරන්න. මෙතනින් නම් මේ Linux එකේ ඒ කියන්නේ Ubuntu ඇතුලේ නම් අපිට වැඩ කරන්න පුළුවන්. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට දැන් ඉඳන් උනත් පටන් ගන්න පුළුවන් මේ tools ටික install කරන්න හැටි. මේ tools වලට ඔක්කොම links ටික මම description එකේ දාලා තියෙනවා. එතනින් click කරලා install කරලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.